දෙවියන්ට ආරාධනා කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. හැම දිනම හඬ නගා සාදුකාරයක් දෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුද? වාසනාවන්ත පින්වතුනි, ඔබ හැමදෙනාම අද බොහොම ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාව. දානමය පින්කමක් සිදු කරලා බුද්ධෝපස්ථාන වශයෙන් සංඝෝපස්ථාන වශයෙන් ජීවිතයට විශාල පිනක් රැස් කරගෙන මේ හැමෝම සම්බන්ධ කරගෙන දිනිත් මහත්මිය මහී මහත්මයා ඇතුළු මේ පවුලේ සියලු දෙනා මේ කල්යාණ මිත්‍ර පිරිසත් එකතු කරගෙන අද මේ ධර්මයේ ඔබ හැම දෙනා වෙනුවෙන් බණ පදයක් අහන්න මේ කටයුතු සංවිධානය කරා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේටත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි චුට්ටක් අපි නොසිතන වෙන පැත්තක් ගැන මේ ධර්ම කාරණා කීපේ විමසලා බලමු. ඒ තමයි ඔබත් මමත් අපි කවුරුත් මේ දීර්ඝ සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් දිගට මේ තාම යන ගමන. දැන් අපි හිතමු අපේ අරමුණ දැන් මෙහි ඉන්න, විශේෂයෙන් මේ කැනඩාවේ ඒ වගේම ලෝකේ ගොඩක් රටවල් වල ජීවත් වෙන අපේ පිරිස ගත්තොත් ගොඩක් ධර්මය අහන, බණ අහන, භාවනා කරන්න ලොකු උත්සාහයක් ගන්න, කොහොම හරි දවසේ පැය භාගයක්වත් භාවනා කරන අයත් ඉන්නවා මේ අතර. එතකොට අපේ අරමුණ ගත්තොත් කොහොම හරි නිවන් දකින්න ඕනේ. කොහොම හරි අඩු ගානේ සෝවාන්වත් වෙන්න ඕනේ. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ කියන අරමුණ අපිට තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම, අපි ඇත්තටම කොහොම හරි සෝවාන් වුණා කියලා අපි නිකන් හිතමු. ඒත් උපදිනවද නැද්ද? සෝවාන් වුණත් උපදිනවා. ආත්ම 7ක් උපරිම එතනින් මෙහා සසර ගමන අවසන් කරන අය ඉන්නවා. සෝවාන් වෙච්ච පුද්ගලයෝ 3 දෙනෙක් බුදුහාඳුරු පෙන්නනවා. ඒක බීජී කියනවා. එයා ඒ ජීවිතේම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන රහත් වෙන අය ඉන්නවා. කෝලංකෝල ආත්ම 2ක් 3ක් 4ක් 5ක් 6ක් වගේ ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න අය ඉන්නවා. සත්තක්කත්තු පරම කියන්නේ එයා ආත්ම 7ක්ම යනවා. සෝවාන් වුණා. 7 වෙනි ආත්මේ තමයි සම්පූර්ණයෙන්ම අවසන් කරගන්නේ. එතකොට අපි දන්නවා එහෙනම් අපි කොහොම හරි වීරිය වඩලා මේ ජීවිතේ සෝවාන් වුණත් අපි උපදිනවා තව ආත්ම 7ක්. ඊළඟට මේ ජීවිතේ වීරිය වඩලා සකදාගාමී වුණා කියලා හිතා. තවත් ඉහළට. කාමරාග පටිඝ සංයෝජන තුනී කරගෙන සකදාගාමී ඵලයටපත් වෙනවා. ඒත් උපදිනවද නැද්ද? ඒත් කාම ලෝකේ එක වතාවක් උපදිනවා. එතකොට ඒත් උපදිනවා කාම ලෝකේ. කෙනෙක් මේ ජීවිතේ වීර්ය වඩලා අනාගාමී වුණොත් ඒත් උපදිනවා. සුද්ධාවාස බඹල උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකේ උපදින පුද්ගලයෝ කීප දෙනෙක් ගැන තියෙනවා. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දන් සෝතෝ අකනිට්ඨගාමී කියලා 5 දෙනෙක් ගැන පෙන්නනවා. එතකොට
සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් ගැන තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට. ඔය පහෙන් සමහර අය ඉන්නවා එහෙ ඉපදිලා ආයුෂ අඩක් ගෙවෙන්න කලින්ම රහත් වෙලා එහෙම පිරිනවම් පාන. සමහරු එහෙ ඉපදිලා ලොකු උත්සාහයෙන් වීර්යයෙන් තමයි ඉතිරි කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන්නේ. අනාගාමී වුණත් තව තියෙනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡ. ඒවා වීර්යයෙන් ප්‍රහාණය කරගෙන උත්සාහයෙන් පිරිනවම් පාන. සමහර උත්සාහයක් නැතත් ඉබේම මාර්ගය වැඩිගෙන ගිහිල්ලා පිරිනවම් පානවා. සමහරු ඒ පහේම යනවා කියනවා. අවිහ බ්‍රහ්ම ලෝකේ සම්පූර්ණ ආයුෂ ගෙවන අතප්ප බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඊළඟට සුදස්සි අකනිටාවට ගිහිල්ලා එහෙම පිරිනවම් පානවා. එතකොට මේ වගේ අපිට පේනවා එහෙමනම් මේ ජීවිතේම අපිට සසර ගමන අවසන් වෙන්න නම් එහෙනම් ඉතින් රහත් වෙන්න ඕන. රහතන් වහන්සේලා ගැන විතරයි තියෙන්නේ ආයෙ උපදින්නේ නැහැ. කීනම් පුරාණම් පෙර කර්ම ඔක්කොම ශේ වුණා. නවන් නප්ති සම්භව. අනාගතේ භවයක් පිණිස ආයෙ කර්ම හදන්නෙත් නැහැ. විරක්ත චිත්ත ආයතිකේ බවස්. ආයමත් භවයක හිත පිහිටලත් නැහැ. නිබ්බන්ති දීරා යථායන්ත පහන නිවුණා වගේ එතන නිවිලා ගිය එතන ඉවරයි. එතකොට එහෙමනම් අපිට පේනවා දැන් අපි ප්‍රායෝගිකව හිතමු අපි ඉන්න තැන අපේ ජීවිතවල. එතකොට අපි උත්සාහ කරනවා අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ. ඒක තමයි උත්සාහය තියෙන්නේ. දැන් නිකන් හිතන්න උත්සාහය තියෙන්න ඕනේ කොහොම හරි රහත් වෙනවා කියලාද සෝවාන් වෙනවා කියලාද? නෑ. අපි පියවරින් පියවර යන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්සි වෙනවා වගේ කාමරාග පටිග ප්‍රහාණය කරන්න සත්‍ය මහන්සි වෙන්න ඕන කියලා. අපිට හිතෙන්නේ හරි තමයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ දෙවිය. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න එක මහන්සි ගන්නවා. අමාරුම දේ ඉස්සල්ලාම ධර්ම මාර්ගයට ඇතුල් වීම. සෝවාන් වෙන එක. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාට පස්සේ ඊට පස්සේ තමයි යා ඊළඟ ටික. සෝවාන් වෙච්ච කෙනාට තමයි සකදාගාමි මාර්ගය වඩන්න තියෙන්නේ. දැන් අපි මේ අරහත් මාර්ගය වඩින්නේ කාටවත්. එතකොට අපි ඉස්සල්ලාම මහන්සි ගන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සෝවාන් වෙන්නයි මහන්සි ගන්න. ඒක තමයි පළවෙනිම ඉලක්කය. ඒ පිණිස වීර්ය වඩාගෙන ගිහිලා කොහොම හරි යා සෝවාන් වුණාට පස්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාට පස්සේ එයාගේ දෙවෙනි ඉලක්කය තමයි කාමරාග පටිග තුනී කරගන්න. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ නැහැ ඉස්සෙල්ලා. සකදාගාමී වෙන්න යා මහන්සි ගන්න ඊළඟට. එයා කොහොම හරි වීර්ය වඩලා සකදාගාමී වුණාට පස්සේ ඊළඟට එයාගේ අරමුණ තමයි අනාගාමී වෙන එක. අනාගාමී වෙච්ච කෙනා තමයි රහත් වෙන්න මහන්සි ගන්න. පුතඥ මට්ටමින් ඉඳලා එකපාරට රහත් වෙන්න අපි රහත් වෙන එක තමයි අරමුණ. නිවන. හැබැයි ඒක යන්නේ පියවරෙන් පියවර. එතකොට ඉස්සෙල්ලා පෙර පාසල් ගිහිල්ලා එහෙමනේ ඉස්සෙල්ලා යන්නේ ටික එහෙම තමයි ඉහළට යන්නේ. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ පෙන්වුවේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මහා සාගරයේ ගැඹුර කරා යනවා වගේ කියනවා. පහාරාද සූත්‍රය පෙන්නවා මුහුද ටික ටික තමයි ගැඹුරට යන්නේ. ගිහිල්ලා අඩිය තියෙනකොටම අගාධයක් නෙමෙයි. ඒ වගේ ටික ඉස්සල්ලාම පළවෙනිම අරමුණ. දැන් සෝවාන් වෙලාවක් නැත්නම් සෝවාන් වෙන්න ඕනෑ කියලා මහන්සි ගන්නකොට මුලින්ම ඉස්සල්ලාම එන්නේ සෝවාන් මාර්ගයට. ඒ තමයි සද්ධානුසාරී ධම්මානුසාරී. ඒක තමයි පළවෙනිම ඉලක්කය. ඒ මාර්ගේ වඩාගෙන යනකොට තමයි ඵලයට එන්නේ. ඒ නිසා මේක පියවරෙන් පියවර පැහැදිලිව අපි යා යුතු මාර්ගයක් තියෙනවා. එතකොට ඔය අතර
මම කතා කරන්න ඔබට බලාපොරොත්තු වෙන්නේ දැන් අපි කොහොම හරි රහත් වෙන්න ඕනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා මහන්සි ගන්නවා. අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම් අපි දන්නවා එහෙනම් කොහොමත් අපි උපදිනවා. හැබැයි උපදින්නේ සුගතිය. අපායෙන් මිදිලා. මොකද සෝවාන් වෙච්ච කෙනා සතර අපායෙන් සදහට මිදිච්ච කෙනෙක්. එයා අපායකට වැටෙන්නේ නැහැ. අපායේ වැටෙනවා නිරේක හරි තිරිසන් ලෝකේ හරි උපදිනවා කියන එක අභව්‍යයි කියන එක කවදාවත් සිදු නොවන දෙයක් කියනවා. ඒක බුද්ධ වචනයක සත්‍යයි. එහෙමනම් එයා උපදිනවා. හැබැයි එයාට උපදින්න තැන් ගොඩක් තියෙනවා. කාම ලෝකේ කියන්නේ මනුස්ස ලෝකේ කාම ලෝකෙට අයිති තැන. දිව්‍ය ලෝක අතර තියෙනවා භූමාණු දේවතාවරු ඉන්නවා. චාතුම් මහරජික තාවතින්ස යාමේ තුසිතේ නිර්මාණ රති පරිනිම්මිත වස්වත්. ඒ දේව කොට්ටාසේ ඉන්නවා. කොහේ හරි දිහාකට ඇදිලා යන්න පුළුවන් කාම ලෝකෙ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා සෝවාන් වෙච්ච කෙනා නිතර පුරුදු කරන අනුස්සති 6ක් ගැන පෙන්නනවා. සෝවාන් වෙච්ච කෙනා ගැන තියෙන මහා නාම කියලා සූත්‍රයක තියෙනවා සෝතාපට්ටි සංයුත්තේ. සෝවාන් වෙච්ච පුද්ගලයන් නිතර පුරුදු කරන අනුස්සති 6ක්. බුද්ධානුස්සති. නිතර බුදු ගුණ සිහි කර කර යා බුදු ගුණ ගැන මෙනෙහි කරනවා. ධම්මානුස්සති. නිතර ධර්මයේ ගුණ සිහි කර කර ධර්මයේ මෙනෙහි කරනවා සෝවාන් වෙච්ච කෙනා. සංඝානුස්සති. එයා නිතර මාර්ගඵලලාභීන් ගැන රහතන් වහන්සේලා ගැන ඒ අයගේ ගුණ සිහි කර කර සංඝානුස්සතිය වඩන. ඊළඟට තමන්ගේ සීලය නිතර ආවර්ජනය කරනවා. ඒකත් භාවනාවක්. සීලානුස්සතිය. මම මෙහෙම සීල් රකින්න කෙනෙක්, මම මෙහෙම සීල් රකින්න කෙනෙක්. මගේ ජීවිතේ මම මෙහෙම සීලයක් පුරුදු කරනවා කියලා තමන්ගේ සීලය ආවර්ජනය කරනවා. සීලානුස්සතිය. ඊළඟට ත්‍යාගානුස්සතිය. තමන්ගේ අතහැරීමේ ශක්තිය. මම මෙහෙම පින් කරපු කෙනෙක්, මම මෙහෙම පින් කරන කෙනෙක්, මම මේ විදිහට අතහැරීම පුරුදු කරන කෙනෙක් කියලා ඒ ශක්තිය තමයි භාවනාවක් වශයෙන් වඩනවා. ත්‍යාගානුස්සතිය. ඊළඟ වැදගත් මේක තමයි නිවන කරා යන ශ්‍රාවකයාට හොඳ කල්යාණ මිත්‍ර පරිසරයක් ඇතුව ඊළඟ ජීවිතේ ධර්මයේ තියෙන තැනක් අරමුණු කරලා හිත වඩන. ඒ තමයි දේවතානුස්සතිය. ඒක අපි පුරුදු කළ යුතු දෙයක්. සෝවාන් වෙච්ච කෙනෙක් දේවතානුස්සතිය වඩනවා නම් එතනින් මෙහා ඉන්න කෙනා කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ කියලා හිතා ඉන්න කෙනා තමන්ට පරලොවෙන් රැකවරණයක් පිණිස සුගතියක් අරමුණු කරලා හිතක් පුරුදු කරන්න ඕනේ. එතන තමයි අපිට රැකවරණේ තියෙන්නේ. දැන් අපි එතන මතක තියාගන්න ඕනේ මොකද ওই දිව්‍ය ලෝක ගැන කියපු ගමන් අපිට එක එක දෘෂ්ටි ගොඩක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්ම ඔය ගියාම ධර්මය අවබෝධ කරන්න බෑ. ඕවා නිකන් සැප සම්පත් නිකන් නොමග යනවා. දෙවියොත් මෙහෙට තමයි ඉන්නේ. ඔය වගේ අදහස් අපිට තියෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු අතරින් බුදුහාඳුරු පෙන්නනවා දැන් ධර්මයේ තියෙනවා විමානවත්වයේ කතා අහලා ඇති ඕන තරම් බණට. විමානවත්වයේ තියෙන්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා දිව්‍ය ලෝක යන දෙවිවරු ගැන නෙමෙයි වැඩිපුර. ඒකේ තියෙන්නේ මැරෙනකොට ආසන්න කර්මයක් හැටියට එක්ක දානයක් දීප එකක් මතක් වෙනවා. එක්ක බත් හැන්දක් පූජා කරලා තියෙන. ඒක මැරෙනකොට මතක් වෙනවා. මල් ටිකක් පූජා කරපු එකක් මැරෙනකොට මතක් වෙනවා. මොකක් හරි පොඩි පිනක්. සමහරු කියනවා මම වතුර ටිකක් දාන්න දුන්නේ. මම ලොකු පිනක් කරලා නැහැ. මට මැරෙනකොට ඒක මතක් වුණා. ඒ පිනේ මං දිව්‍ය ලෝකේ උපන්නා කියලා. දැන් අපි හිතමු අපිත් ඔය වර්තමානයේ කියන්නේ පණ යනකොට අනේ කනට කරලා පිරිත් ටිකක් හරි කියන්නේ. අම්මට මතකයි අම්මා මෙහෙම පිනක් කරා තාත්තා මෙහෙම පිනක් කරා කියලා ඔය කනට කරලා පිනක් සිහි කරලා දෙනවා. එහෙම සිහි කරනකොට ඒ මොහොතට අර අකුසල් යටපත් වෙලා පිනේ හිත පිහිටලා අනේ සාදු කියලා හිත කුසලෙට මතුවෙලා සුගතිය යනවා. එහෙම දිව්‍ය ලෝක යන අය මතක තියාගන්න සැප සම්පත් ලැබෙනවා. එතකොට එහෙම දිව්‍ය ලෝක යන අයට දිව්‍ය සැප සම්පත් ඒවා පහළ වෙනවා. දිව්‍ය සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඒ අය ඒවට මොසපත් වෙලා බොහෝ වෙලාවට ප්‍රමාද වෙලා
අර දිව්‍ය කාලේ ඔහේ සැප සම්පත් ඉඳලා එහෙන් චුත වෙලා සමහරලාට ආයි වැටෙන්නේ අපාය පැත්තට. ඒ නිසා ධර්මයේ තියෙනවා දිව්‍ය චුති සූත්‍රය කියලා තියෙනවා. මේ දිව්‍ය චුති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවිවරු අතරින් බොහෝ පිරිසක් මරණින් මත්තේ වැටෙනවා කියන අපායට. ඒ නිසා මතක තියාගන්න දිව්‍ය ලෝකෙන් චුත වුණා කියලා මේ හැමෝම ධර්මාවබෝධය කරා යන්නේ. දිව්‍ය චුති සූත්‍රයේ බුදුහාමුදුරු පෙන්නන සමහරු දිව්‍ය ලෝකෙන් චුත වෙලා කෙලින්ම නිරේට වැටෙනවා කියලා. සමහරු දිව්‍ය ලෝකෙන් චුත වෙලා තිරිසන් ලෝකෙට වැටෙනවා. සමහරු പ്രേත ලෝක වලට වැටෙනවා. සමහරු ආයි මනුස්ස ලෝකෙටත් එනවා. එතකොට ඒ වගේ සමහර අය දිව්‍ය ලෝක වලින් චුත වෙලා ආයිමත් අර සංසාර ගමනට පින ගෙවලා ආයි වැටෙනවා. ආයිති සසර ඉපදී ඔහොම දිගට යනවා. ගමන් කරගෙන. හැබැයි දැන් මේ දේවතානුස්සතිය කියන භාවනාවේදී අපි කතා කරන්නේ ඒ විදිහට දිව්‍ය ලෝකේ අර කරුණු පහක් වෙන්නනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු පහ වඩලා දිව්‍ය ලෝකේ ඉපදුනොත් ඒ කෙන ආපස්සට වැටෙන්නේ නැහැ කියනවා. එතන වැදගත්ම දේ තමයි ප්‍රඥා පැත්ත. සද්ධාව, සිල්වත්කම, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒ ප්‍රඥාව කියන්නේ අපි මනුස්ස ලෝකෙදී මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය ගැන පංච උපාදානස්කන්ධ ගැන පටිච්ච සම්පදාය ගැන මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් විමසලා ඇති කරගත්ත විදර්ශනා ප්‍රඥාවක් වඩලා තියෙනවා. එහෙම නුවණ වඩපු කෙනා දැන් ඔබ ඔය විදර්ශනා භාවනා ගැන එහෙම අහලා තියෙනවා නම් 11 ආකාර විදර්ශනාවක් ගැන ධර්මයේ උගන්වනවා. අතීත අනාගත වර්තමාන තමාගෙන් බාහිර ගුරුසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත මේ විදිහට පංච උපාදානස්කන්ධේ පවතින ස්වභාවයන් අරමුණු කරගෙන විදර්ශනා වඩන්න කියනවා. ඒකට තවත් ධර්මයේ කියනවා සබ්බ ලෝකයේ අනබිරත සංඥා. සියලු ලෝකයන් ගැන නොයල්ම ඇති වෙන විදිහට විදර්ශනා වඩන්න කියනවා. එතකොට එහෙම වඩන කෙනා දැන් මම පොඩ්ඩක් සරලව ඔබට කියන්නම්. අපි ගමු දැන් අපිට තියෙනවා පංච උපාදානස්කන්ධ. නිකන් සරලව ගොඩක් ගැඹුරින් තේරුම් නැත්නම් නිකන් හිතන්න පංච උපාදානස්කන්ධයක් තියෙනවා. අතීතේ අපි යම්තාක් ඉපදී ආවනම් ඒ ආවේ පංච උපාදානස්කන්ධයක්. අනාගතේ යම්තාක් අපි උපදිනවද ඒ පහළ වෙන්නේ උපදිනවා කියලා පංච උපාදානස්කන්ධයක්. එතකොට මේ පංච උපාදානස්කන්ධය අතීතේ තිබුණත් වර්තමානයේ තිබුණත් අනාගතේ පහළ වුණත් ඒ සියල්ලම අනිත්‍යයි. පංච උපාදානස්කන්ධ හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙනවා. ඊළඟට ගොරෝසු ස්වභාවයෙන් තියෙන පංච උපාදානස්කන්ධ. දැන් අපිට තියෙන ගොරෝසු කය. මේ අපි කබලින්කාර ආහාර මේ ගොරෝසු ආහාර වලින් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙනවා. එතකොට අපිට තියෙන ගොරෝසු කයක් තුල පිහිටි පංච උපාදානස්කන්ධ. සියුම් ස්වභාවයෙන් තියෙන දෙවියන්ට පහළ වෙන්නේ සියුම් ශරීරය. අමනුෂ්‍ය බ්‍රහ්මයා සියුම් ශරීරයක් තියෙන. අපි කනවා වගේ මේ කැම්බීම එහෙම කනව නෙමෙයි. ආග්‍රහණේ. ඒ අය කුසගින්න දැනෙනවා හැබැයි ආග්‍රහණයෙන් සංසිඳෙන. දෙවියන් දිව්‍ය භෝජන කියන්නේ අපි කනවා වගේ මේ උයා පියාගෙන එහෙම එකක් නෙමෙයි. එයාට පිනට පහළ වෙනවා. ඒක ආග්‍රහණේ. ඒ සුවඳ ආග්‍රහණය කරන දේවතාවෝ ඉන්නවා කියලා. අමනුෂ්‍යත් ඒ වගේ. අමනුෂ්‍යත් කරන්නේ මේ දුර්ගන්ධය ආග්‍රහණේ කුසගින්න සංසිඳෙන. ආග්‍රහණයක් වෙනවා. එතකොට ඒ අය සියුම් ශරීර. එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ප්‍රණීතයි කියලා සම්මත දිව්‍ය ලෝකික බ්‍රහ්ම ලෝකික පහළ වුණා ඒකත් පංච උපාදානස්කන්ධය. ඊළඟට හීනයි කියලා සම්මත අපි නිකන් සම්මුතියින් කියනනේ පෙරේත ලෝක, තිරිසන් ලෝක, ඊළඟට මේ නිරය ඔය මොන ලෝකේ පහළ වුණත් හීනයි කියලා සම්මත වුණත් එතනත් පංච උපාදානස්කන්ධය. ගොරෝසු ස්වභාවයෙන් තිබ්බත් සියුම් ස්වභාවයෙන් තිබ්බත් පංච උපාදානස්කන්ධය. තමා තුල තිබ්බත් තමාගෙන් බාහිර කෙනෙක් තුල තිබ්බත් ඒ පංච උපාදානස්කන්ධය අර විදිහටම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය විදිහට විදර්ශනා වඩලා ඒකට කියනවා 11 ආකාර විදර්ශනාවක් උගන්වනවා සබ්බ ලෝකයේ අනබිරත සංඥා. එතකොට කෙනෙක් මනුස්ස ලෝකේ ඔය වගේ හොඳට භාවනා වඩපු කෙනෙක් එයා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදිනවා.
එයාටත් එයා මනුස්ස ලෝකේ දන් දීලා සද්ධාව දියුණු කරලා පින් කරලා හොඳ පින් කරපු කෙනෙක්. එයාටත් විශාල දිව්‍ය විමාන පහළ වෙනවා. පිනට ලැබෙන්නේ ඒක. එයා ලස්සන දිව්‍ය ශරීර, දිව්‍ය යාන වාහන, දිව්‍ය රථ. හැබැයි ඒ මොනවා පහළ වුණත් අනිත් අය කාමයන්ට ඇලෙනවා. හැබැයි මනුස්ස ලෝකේ විදර්ශනා නුවණ වඩපු කෙනා මොනතරම් ලස්සන දිව්‍ය ශරීරයක් පහළ වුණත් එයා දන්නවා මේක පංච පාදානස්කන්ධ. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ තරම් ලස්සන විමාන මට පහළ වුණේ මම පෙර කරපු පිනක් නිසා. ඒක ගෙවිලා යන දෙයක්. පින කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි. මම පෙර කරපු පිනේ විපාකයක්. ඒ පිනත් අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යා සැප සම්පත් වලට දිව්‍ය ශරීරයටවත් දිව්‍ය පංච උපාදානස්කන්ධයටවත් අර පහළ වෙන සැප සම්පත් කිසි දෙයකට මුසපත් වෙන්නේ නැහැ කියන. ඒවට ඇලෙන්නේ. ඒවට නොඇලී එයා එතන ඉඳන් ධර්ම මාර්ගයට හැරෙනවා. දැන් අපිට නිකන් හිතන්න මනුස්ස ලෝකේ දැන් ඔබ හිතන්න ලෝක ජනගහනය මේ වෙනකොට කෝටි 700 පැනලානේ. ඒතර ලෝකේ කෝටි 700කට වඩා ලෝක ජනගහනයක් ජීවත් වෙනවා. ඔය අතරේ අපි ගත්තොත් දැන් ලෝකේ ගොඩාක් රට මැද පෙරදිග පැත්ත නිකන් හිතන් කතා කරන්න දෙයක් නැහැ. කෝටි ගාණක් ජීවත් වෙනවා. අප්‍රිකානු රටවල් කෝටි ගාණක් ජීවත් වෙනවා. ඔය අතරේ බෞද්ධ නාමයෙන් අපි ලෝකේ අනිත් ආගම් අනිත් ಜಾති පැත්තක තියෙනවා. බෞද්ධ නාමයෙන් ඉන්න රටවල් තියෙනවා ජපානයේ, ටිබෙටේ, ලාෝසයේ, කාම්බෝජයේ, කොරියාව, චීනය. නමට හරි බෞද්ධ කියලා තියෙනවා. බුදු පිළිම වලට වඳිනවා, යම් අර මන්ත්‍ර වගේ මතුරනවා, එක එක නොයේක් යාතිකා ක්‍රම, පූජාවල් අමුතු පූජා තියෙනවා. තේරවාදී මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ ඔස්සේ ධර්මයේ දියුණු කරමින් මාර්ගඵල ලබන්න ඕන කියන විශ්වාසයෙන් ධර්මයේ වඩන රටවල් ප්‍රබලම බුරුමි, තායිලන්තය, ලංකාව. තේරවාදී රටවල් ওই තුන තමයි ප්‍රබලම තියෙන්නේ. ඊට අමතරව ඉතින් එවන් ගිය ධර්ම ප්‍රචාරක පිරිස එක එක රටවල් වල ඉන්නවා. එතකොට අර කෝටි 700න් දැන් අපි ලෝකේ අනිත් පැත්ත ඔක්කොම පැත්තක තිය ලංකාවට එන්නේ. ලංකාවේ ඉන්නේ කෝටි 2ක් විතර. 700. ඔය කෝටි දෙකේනොත් අන්‍ය ආගම් අන්‍ය ජාති ඔක්කොම පැත්තක තියන. බෞද්ධ කියලා නිකන් 160ක් ගන්න. ඔය ඉන්නේ 1 කෝටි 20 ලක්ෂයක් විතර ගත්තා. නිකන් ඔබ හිතන්න බණක් අහන. පන්සිල් නිකන් රකින්න ඕනෑ කියලා අවංකව උත්සාහයක් දරන. මැරිලා අපායයි කොහොම හරි සුගතියක යන්න ඕනෑ කියලා අපායෙන් මිදෙන්න වීරියක් වඩන. අවංකව ධර්මයේ දියුණු කරන අඩු ගානේ ලක්ෂයක්වත් හොයාගන්න අමාරුයි. ඇත්තම කතාව ගත්තා. එතකොට අපිට පේනවා කෝටි 700ක් අතරින් ගත්තොත් ලක්ෂයකටවත් මේ ධර්මයේ කරා යන්න අවංක උත්සාහයක් වීරියක් වඩා ගන්න පරිසරයක් මනුස්ස ලෝකේ නෑද? ඒක ඇති වෙන්නේ නෑ. ඒ අතර ධර්මයේ හොයන අය ගත්තත් කොච්චර නොමග යන කාරණා තියෙනවද කියලා හිතන්න. ධර්මයේ ස්වરૂපෙන්ම අධර්මයේ මතුවෙනවා. ධර්මයේ වගේම දේවල් අධර්මයේ එක එක විදිහට මතුවෙනවා. හොඳට බණ භාවනා කරගෙන ධර්මයේ වඩාගෙන යන උත්සාහ කරන අය කාලයක් ඉඳලා අර එක එක පාරවල් වලට නොමග යන. එතකොට අපිට පේනවා මේ ධර්මයේ කරා යනවා කියන එක දැන් මේ අද වෙනකොට තියෙන ලෝකේ විකෘති මතවාද ධර්මයේ ස්වરૂපෙන් තියෙන දේවල් මේවා ගත්තාම මහා පුදුම විකෘතියක් ලෝකේ තියෙනවා. ඒ අතර කෙනෙකුට හරි ධර්මයක් ලැබිලා හරියට ධර්මයේ කියන්නේ මේකයි නිවන් මඟ මේකයි මෙන්න මේ මා පාරේ මං යන්න ඕනෑ කියලා හරියට ධර්මයේ අහුවෙන්න නම් විශාල සසර පෙර පිනක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මනුස්ස ලෝකේ මේ විකෘතිය මෙහෙම තිබුණට දීඝනිකායේ ජනවසබ සූත්‍ර බුදුහාඳුරු පෙන්නනවා පොය දවස් වලට සුධර්මා දිව්‍ය සභාවට දෙවිවරු එකතු වෙනවා. අර දිව්‍ය ලෝක හයේම දේවතාවරු එකතු වෙනවා සුධර්මා දිව්‍ය සභාවට.
ඒ දෙවිවරුන්ට දහම් දෙසන්න පොය දවසට එන්නේ අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවරු බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා දෙවියන්ට බණ කියනවා කියලා. එයා අනාගාමී වෙලා ඉන්නවා. බුදුහාඳුර ඉන්න කාලේ ඒ ජනවසප දෙවියන් කියන්නේ බිම්බිසාර රජුරු මැරිලා ජනවසප නමින් දිව්‍ය ලෝකෙ ඉපදුවා. එතකොට කියනවා ඒ කාලේ සනන් කුමාර කියලා අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවි කෙනෙක් පොය දවස් වලට දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවියන්ට බණ කියලා යනවා කියනවා. එහෙනම් අපිට පේනවා දෙවියන් අතර හොඳට ධර්මය තියෙනවා. මතක තියාගන්න මේ දෙවියන්ගේ දිව්‍ය කාලේ ගණනය කරන එක ඒක අපිට හරි පුදුම ක්‍රමයක් තියෙනවා. මේ අපේ කාල වගේ නෙමෙයි. දැන් අපි ගත්තහම අපේ කාලේ ගණනය වෙන්නේ මේ දවසේ පැය 24 ඊට පස්සේ දවස් 30ක් මාසෙයි මාස 12ක් අවුරුද්දයි ඔහොමනේ අපිට යන්නේ. එතකොට ඒ විදිහ ගත්තාම අපිට දැන් බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් අපේ කාලේ. මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන චාතු මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ගේ කාලේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙට එක දවසක් කියනවා යන. එහෙම තමයි මේ කාලේ ගණනය කරන්නේ. අපේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ අවුරුදු 50ක් ගෙවෙනවා කියන්නේ චාතු මහරජික දෙවියන්ට දිව්‍ය කාලෙන් එක දවසක් කියනවා. ඒ වගේ දින 30ක් මාසයයි ඒ වගේ මාස 12ක් අවුරුද්දයි එහෙම යන්නේ. එතකොට නිකන් හිතන්න බුදුහාඳුරු පිරිනිවන් පාලා අපිට අවුරුදු 2560 ගාණක් වුණාට චාතු මහරජික දෙවියන්ට මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එක දවසයි නම් ඒ අයගේ දිව්‍ය කාලෙන් ගත්ත බුදුහාඳුරු පිරිනිවන් පාලා දින 53යි. මාසිකමාරක් වගේ. ඊටත් ඉහළින් තියෙන තව්තිසා දෙවියෝ සක්‍ර දෙවියන් වැඩ ඉන්නවා කියන්නේ තව්තිසා. මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක් එහෙට එක දවසක් කියනවා. අපිට අවුරුදු 100ක් ගෙවෙනවා කියන්නේ මේ දිව්‍ය කාලේ එක දවසයි. බුදුහාඳුරු පිරිනිවන් පාලා දවස් 25ක් වගේ කියනවා ඊයට. ඊටත් ඉහළ තියෙන යාම දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහෙට එක දවසක්. බුදුහාඳුරු පිරිනිවන් පාලා දවස් 13ක් වගේ කියනවා ඊයට. තුසිත දෙව්ලොව තමයි බෝධිසත්වරු පාරමී පුරණ අය පහළ. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා තමයි මිනිස් මව් කුස මහා මායා දේවී කුස පිළිසිඳගත්තේ. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහෙට එක දවසක් කියනවා. බුදුහාඳුරු පිරිනිවන් පාලා දවස් 7ක් වගේ කියන මේ දෙවියන්ට දැනෙන. ඊටත් ඉහළින් තියෙන්නේ නිම්මාන රති දෙව්ලොව මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහෙට එක දවසක්. බුදුහාඳුරු පිරිනිවන් පාලා දවස් 3ක් වගේ කියනවා. ඉහළම දිව්‍ය තලයේ සදෙව්ලොව දිව්‍ය ලෝක 6න් ඉහළම තියෙන පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝක. මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් ගෙවෙනකොට එහෙට දිව්‍ය කාලේ එක දවසයි කියනවා. එතකොට දවසකුත් පැය 14ක් වගේ කියන ඒ අයට කෙවිලා තියෙනවා. දිව්‍ය කාලේ. එහෙමනම් අපිට පේනවා බුදුහාමුදුරන්ව දැකපු බණ අහපු මාර්ගඵල ලැබපු දෙවිවරු අදත් එහෙනම් මේ දිව්‍ය තලවල ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් දිව්‍ය ලෝකේ ඉඳන් බණ අහලා මාර්ගඵල ලැබුවා ඔය පැත්තක තියෙන්නේ. බුදුහාමුදුර වැඩ හිටිය කාලේ ගැන හිතා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දඹදිව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස අතරින් රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. එතකොට ඒ කාලේ වැඩ හිටිය රහතන් වහන්සේලා පිරිනිවන් පෑව සසර ගමන අවසන්. පහනක් නිවිලා යනවා වගේ නිවිලා. බුදුහාඳුරන්ගේ කාලේ යම්තා අනාගාමී වෙච්ච අය හිටියනම් අද සුද්ධාවාස බඹලෝ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සකදාගාමී වෙච්ච අය අද දිව්‍ය ලෝකවල. බුදුහාඳුරන්ගේ කාලෙම භික්ෂු භික්ෂුණී අතර හරි සෝවාන් වෙච්ච යම්තා කෝටි ගාණක් හරි හිටියනම් අද ඒ ඔක්කොම දිව්‍ය ලෝකවල. ඒ නිසා අපිට මනුස්ස ලෝකෙට වඩා ධර්මයේ වඩන කෙනෙකුට කල්යාණ මිත්‍ර පරිසරයක් සුගතිය තියෙනවා. ඒකයි බුදු කෙනෙක් දේවතානුස්සති භාවනාවක් අපිට පෙන්වන්නේ. නැත්නම් ඔබ හිතන්න මෙහෙම බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලාට නිවනට වීරිය වඩන අයට පෙන්නනවා මහණෙනි ඇසිපිය හෙළන මොහොතක්වත් යලි ඉපදෙමින් යන සසර ගමන වර්ණනා කරන්නේ නැහැ කියලා.
මේ සසර දුකක්මයි කියනවා. එහෙම ඇසිපී හෙළන මොහොතක්වත් යලි ඉපදී යන සංසාර ගමන වර්ණනා කරන්නේ නැහැ කිය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සතියක් වඩන්න කියලා මඟ පෙන්නනවා. එහෙනම් අපිට පේනවා ඒකේ රැකවරණයක් අපිට තියෙනවා. සෝවාන් වෙනකල් සෝවාන් වුණත් සුගතිය යන්නේ. එතකන් අපිට තියෙන ආරක්ෂාව තමයි මොකද පෘථග්ජන භාවය කියන්නේ අන්තිම මොහොතේ හරි වෙනස් වෙන්න පුළුවන්. මතක තියාගන්න. කොච්චර පින් කරගෙන හිටියා අන්තිම මොහොතේ හරි වරදින්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. අපි දන්නේ නැහැ කොහොම පරිසරයක් හැදෙයිද මොන වගේ තැනක මැරෙන්න වෙයිද. අපි කැමති බණ අහලා මේ ධර්මයේ සිහි කරගෙන පිළිත් අහගෙන කරපු පින් ඔක්කොම සිහි කරගෙන ධර්මයේ ඒවා අපිට තියෙන අහිංසක හීන. නමුත් අපි කාටවත් එහෙම ලැබිලා තියෙනවද නිකන් හිතන්නේ. බොහෝ වෙලාවට දැන් ඉස්පිරිතාලවල ඔබ බලන්නකොනේ. නහයෙන් බට දාලා ඊළඟට උගුරෙන් බට දාලා තේලයින් දීලා කටු ගහනවා හෙට පෙරලනවා මෙහෙට පෙරලනවා එක්කෝ ඒ අතරේ පපුව තලනවා ඔය වට කරගෙන වද දෙනකොට අර ධර්මයේ සිහි කර ගන්නවා කියන එක ඒ වගේ වෙලාවක ලේසිද? ලේසි නෑ. ඒ නිසා මරණාසන්න මොහොතේ ධර්මයේ සිහි කර ගන්න තියෙන අවස්ථාව ඒක අපි හිතනවට වැඩිය අමාරු තැනක්. ලේසි නෑ. අපි දන්නේ කවුරු ඉඳීද හැපිලා මැරෙන්න වෙයිද ගින්නකින් පිච්චිලා මැරෙන්න වෙයිද ගුටි කාලා මැරෙන්න වෙයිද කවුද දන්නේ නේ. ඒ නිසා මොන වගේ විපතක් කර්මානුරූපීව අපිට කැරකිලා එනවද අපි දන්නේ. ඒ නිසා සුගතියක් අරමුණු කරගෙන හිත වඩන එකේ වටිනාකම මේකයි. අන්න ඒ නිසා පින්වතුනි සුගතියක් අරමුණු කරගෙන දේවතානුස්සති වගේ භාවනාවක් ටික ටික පුරුදු කරා. හැබැයි මේ භාවනාව වඩන්න නම් කරුණු පහක් තියෙන්න ඕන. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඒ පහ තියෙනවා කියන්නේ යා වඩන්නේ මොනවද? ඒ පහට කියන්නේ සීක බල. සීක කියන්නේ ධර්ම මාර්ගේ වඩන කරුණු පහ. සද්ධානුසාරී වෙන්න, ධම්මානුසාරී වෙන්න, සෝවාන් වෙන්න, සකදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරහත් මාර්ගයේ දක්වාම සීක. අරහත් මාර්ගයේ දක්වා සීක. රහතන් වහන්සේලාට විතරයි කියන්නේ අසීක කියලා. රහතන් වහන්සේලාට විතරයි අපි කියන්නේ ධර්මයේ අසීක. එතකොට අරහත්ත්වයේ දක්වාම යන සියලු ශ්‍රාවකයන්ට කියන්නේ සීක. ඒ සීක පුද්ගලයන්ට තියෙන බල ධර්ම ටික තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔන්න ඔය පහ වඩන්න. දවස ගානේ බලන්න. අද මා තුල සද්ධාව දියුණු වුණාද? පොඩි නිකන් සරල තැනකින් හිතන්න. දවස ගානේ අඩු ගානේ බුදුන් වඳින එක හරි. බුදු ගුණ ටික සිහි කරන එක හරි. බුද්ධ පූජාව තියෙන එක හරි. දවස ගානේ සද්ධාව වැඩෙන විදිහට ජීවිතේ සැලසුම් කරගන්න දවස. ඊළඟට උදේ පාන්දර නැගිටපු ගමන් හිතන්න අද දවස තුල මම මොන දේ මොන වැඩ මොනවා කරත් මගේ ශික්ෂාපද පහ මම රැක ගන්නවා. පන්සිල් රකින්න. නිදා ගන්න ගිහිල්ලා ආවර්ජනය කරලා බලන්න පුනරාවර්ජනයේ කෙදෙන ජීවිතේ. අද දවසේ මගේ අතින් බොරුවක්වත් කියුණාද? අඩු ගානේ පොඩි සතෙක් හරි නිකන් මදුරුවෙක් හරි මගේ අතින් මොකෙක් හරි පුංචි සතෙකුටවත් මගේ අතින් අනතුරක් වුණාද? පොඩි වැරද්දක්වත් වුණාද? අපි හිතමු තමන්ට සීලය ආවර්ජනය කරනකොට හොඳට සිහි කර කර යන කෙනාට තේරෙනවා මගේ අතින් බොරුවක් කියුණා. මං ආයි මේක කරන්නේ. ආයි සිල් ගන්නවා. ඒක තමයි ආයතින් සංවරයට එනවා කියන්නේ. ධර්මයේ තුල දැන් අපි මතක තියාගන්න මේ ශික්ෂාපද කැඩෙනවා. නොකැඩී නොබිදී දිවිහිමියෙන්ම රකින්න මට්ටමට බලවත් වෙන්නේ සෝවාන් වෙන කෙනාට. ඒකයි ඒකට ඒ සීලයට කියන්නේ ආර්යකාන්ත සීල කියලා. එතනින් මෙහා ප්‍රමාදයන් තුල බිඳෙන්න තියෙන අවස්ථාව තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන ධර්ම මාර්ගයේ යන කෙනාගේ ස්වභාවය තමයි එයා වැරද්ද සාධාරණීකරණය කරන්නේ.
ධර්ම මාර්ගයෙන් එළියට යන කෙනා සාධාරණීකරණය කරනවා. අච්චර පව්කාරයෝ අර යසාගේට ඉන්නවා නම් මං කරපුවාම මොකද? එහෙම කියනවනේ. අපි කරපුවාම මොකද? අච්චර ලොකු හොරකම් කරලා අපි පොඩ්ඩක් ගත්තා. අන්න එහෙම කිය තමන්ගේ අකුසලයේ සාධාරණීකරණය කර අකුසලයේම ඉන්නවා. එයාට ගොඩ යන්න අමාරුයි. හැබැයි පුංචි වරදේ පවා බිය දකින්න කෙනා ජීවිතේ ධර්මයේ පැත්තට හදාගන්න. පොඩි වැරද්දක් වුණා සැනින් සීලය ආයි අලුත් කරගන්න. ආයි අදිෂ්ඨාන කරගන්න. දැන් හාමුදුරන්ටත් තියෙන ඇවැද්දෙස්සනවා. පොයේ කර්ම කරනවා. ආයෙම ඒ පිරිසිතන එකට කියන ආයති සංවරයේ පිහිටනවා. ඊළඟට දවසේ එක බණක් හරි අහන්න පුරුද්දක් ඇති කරගන්න. එක බණක් හරි. දැන් ඔබ රසාවල් කරනවා ජීවත් වෙන්න ඕනේ. මේ අපි බණ ඇහුවට අපිට සම්පූර්ණ මුළු ජීවිතේ ධර්මයට යොමු කරලා ඉන්න බෑනේ. ප්‍රායෝගිකව ගත්තාම ඔබට පවුල්වල ප්‍රශ්න සමාජලාවට යුතුයකම් තියෙනවා, දරුවන්ගේ දේවල් තියෙනවා, ඉගෙන ගන්න ඒවා තියෙනවා, රසාවල් කරන්න ඕනේ. මේ රටවල් වල මේ ලේසි නෑනේ මේ හිටියා කියලා. ඒ නිසා ඒ සියල්ලත් එක්ක ජීවිතේ සැලසුමක් හදාගන්න මම දවසකට එක බණක් අහනවා. වෙලාවක් තිබ්බ බණ දෙකක් අහනවා. එක්ක රසාව කරන තැනට යන්න වෙලාව තියෙනවනේ යනකොට වාහනේ බණක් අහනවා. ඒන අතරතුර බණක් අහනවා. නිදා ගන්න ගිහලා නිින්ද යනකම් බණක් අහනවා. ඒ වගේ ජීවිතේ සැලසුම් කරගන්න. ඊළඟට තමන්ට පුළුවන් හැටියට තමන්ගේ ශක්ති පමණින් පින්කම් කරන්න. ලොකු දේවල් කරන්න බැරි පොඩි දෙයක් හරි පිනක් කරන්න. ඒ කරන පින තමන්ට ජීවිතේ මහ විශාල ශක්තියක්. පින්කම් කරන්න ඕනේ. පින රැස් වෙන තමන් පිනෙන් ලොකු රැකවරණයක්. තමන්ට විශාල බලයක් පිනෙන් එනවා. ඒ නිසා ඔබට පුදුම හිතේ මම මේ වෙනකොට රෝදකුටු 6000කට එහා දීලා තියෙනවා. කීලිකරු මට දහස් ගාණෙන් කියන්න බෑ දීපේ. දැන්ට ගෙවල් 20 ගාණක් හදලා තියෙන දුප්පත් අසරණ අයට. අවුරුද්දකට ගෙවල් 2-3ක් හදනවා. එතකොට පාසල් දරුවන්ට පාසල් පොත්පත් දහස් ගණන්. මාස 6න් 6ට අපි ලේ දන් දෙන පින්කම් ලෑස්ති කරලා ලේ දන් දෙනවා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල් දෙන ඔය ගම් වතුර අරවම ආවහම අපේ ආයතන සම්පූර්ණයෙන් ඒවටම කෑම හදනවා, වියනවා, මිනිස්සු දාලා දහස් ගණන් අපි පුළුවන් තරම් පිනක් කරගන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒ පිනට යොමු වෙනවා. ඊට අපිට ඒක තමයි අන්තිමට සිහි කර සතුටු වෙන්න තියෙන්නේ. අපි මෙහෙම කරා මේ වගේ දේවල් කරලා තියෙනවා. ජීවිතය ආපස්සට බලනකොට විශාල සතුටක් තියෙනවා. මගේ ජීවිතේ මම මේ තරම් පින් කරගත්තා කියලා විශාල සතුටක් ලැබෙනවා. ඒ නිසා ඒවා කරගෙන යනකොට නිකම්ම ක්‍රමේ හැදෙනවා. දැන් මම ওই පින්කම් කාලයක් කරලා මට ලොකු මහන්සියක් නේ පින්කම් කරන්න. මම රෝද පුටු ඕවා දෙනවා කියලා දැන් ලංකාවම දන්නවා. මම ලංකාව පුරා බණට යනකොට මම කියන්නෙම නෑ. කොහෙවත් ඉල්ලන්න ඕනේ නෑ. පිරිකර හැටියට ගොඩාක් මට ගිහිලි කරු රෝද පුටු අත්වාරු ඕවා හම්බෙන්නේ. නිකම්ම මාස 2-3ක් යනකොට 100කට 200කට බෙදන්න රෝද පුටු ගිහිලි කරු මට නිකම්ම එකතු වෙලා. මාධ්‍යකින් නිකන් බණකට කියන්න විතරයි තියෙන්නේ. මම මෙහෙම පාසලකට පාසල් දරුවෝ 200කට පාසල් පොත් බෑග් දෙනවා අසවල් දවසේ කියලා නිකන් මාසෙකට කලින් කියපුවාම 200කට කියලා කියපුවාම 2000කට බෙදන්න බඩු එකතු වෙනවා මට. මිනිස්සු නිකම්ම හොයාගෙන ඇවිල්ලා පොත්පත් බෑග් පාසල් බෑග් පොත්පත් ගෙනත් දෙනවා. එතකොට ඒ වගේ අපි පින් කරනකොට නිකම්ම පරිසරය හැදෙනවා පිනට. ඒ පින් කරන්න පුරුදු වෙන ලෝකේ කොහේ හිටියත් ඒ කරගෙන යනකොට නිකම්ම පරිසරයක් හැදෙනවා පින් කරගන්න. ඒ පින Tamanට ගොඩාක් බලවත් වෙනවා ධර්ම අවබෝධයට යන්න. පින අවශ්‍යයි. එහෙම නැත්නම් දැන් බුදුහාමුදුරු පෙන්නන මහණෙනි පින් කරගත්ත කෙනා ධර්ම අවබෝධයට යන මාර්ගයේ සුඛාපටිපදා කියනවා. සැපසහිත මාර්ගයකින් නිවනට යන්න පුළුවන්. සසරේ පින් නැත්නම් එයා කොච්චර භාවනා කර හිටියත් එයාට නිවන් දකින්න ලැබෙන මාර්ගයේ දුක්ඛාපටිපදා කියනවා. දුක් සහිත මාර්ගය. දැන් ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණාද නැද්ද?
රහත් වුණා. හැබැයි පිණ්ඩපාතේ ගියත් දානෙ ටික නෑ. මොකක් හරි කරදර. දැන් ඔය සමහරු ඉන්නේ අඩු ගානේ ගෙයක් හදාගන්න ගියා. එක්ක ගහක් හරි කඩාගෙන වැටෙනවා කිට. මොන විදිහ රස්සාවක් කරන්න ගියත් එක්ක විතර ප්‍රශ්නයක්. මොනවා හරි එක්ක හොරෙක් හරි ඇවිල්ලා ගේ කඩලා යනවා. කීයක් හරි ඉතුරු කරගෙන තිබ්බ මොකක් හරි වෙලා විනාශ වෙනවා. එක්ක ලෙඩක් දුක, කරදරයක්. ජීවිතේ Tamanට ධර්ම මාර්ගයවත් සැපසේ ය아가න්න බැරි වෙනවා සසරේ පින නැත්නම්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. මේ පිනෙන් පරිසරය හදලා දෙනවා. කරදරයක් බාධාවක් නැතුව කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක සැපසේ නිවනට යන්න අවශ්‍ය පරිසරේ පිනෙන් හදලා දෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. එකතු වෙලා පිරිසක් එකතු වුණාට පස්සේ පිනක් කරන්න අපහසු නෑ. එකතු වෙලා පින්කම් කරන්න සහයෝගයෙන් පින් කරන්න. ඊළඟට භාවනාව පැත්ත. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. භාවනාව පැත්ත. ටික වෙලාවක් හරි භාවනාවකට පුරුදු වෙන්න. ඔබට සරලම දෙයක් මම අපි ගත්තාම මේ ආනාපාන සතිය. ලේසි නෙමෙයි. හැබැයි ලේසි වගේ තිබ්බට පටන් ගන්නකොට අමාරුම භාවනාව. ලේසි කියන්නේ අර අපි දන්න නිසා නිකන් අපි හිතනවා ආයක හුස්ම රැල්ල දිහානේ බලන් ඉන්න තියෙන්නේ කියලා හිතනවා. හැබැයි ආනාපාන සතිය සසර පුරුද්දක් තියෙනවා. මොකද අනිත් අපේ හිතේ ස්වභාවය හිත අරමුණෙන් අරමුණට දුවන හිතක් අපිට තියෙනවා. ඒ දුවන හිතක් අපිට අරමුණෙන් අරමුණට කුසල අරමුණක් තුල අරගෙන යන්න පහසුයි. දැන් අපි මෛත්‍රී භාවනාව ගැන හිතමු. අපි කරන්නේ කුසල අරමුණක් තුල අරමුණෙන් අරමුණ දුවන හිත අරගෙන යන එක කරන්නේ. සියලු සත්ත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නැත්තෝ වේවා, තරහ නැත්තෝ වේවා, ඊර්ෂ්‍යා නැත්තෝ වේවා. දැන් අරමුණු ගොඩක හිත අරගෙන යනවා. එක්ක උතුරු දිශාව ගැන හිතනවා. මේ උතුරු දිශාවේ ඉන්න සියලුම සත්ත්වයෝ අන් දැන් හිත අරමුණු කරන්නේ උතුරු දිශාවට. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දැන් අරමුණු ගොඩක් තියෙනවා. අර අරමුණෙන් අරමුණට දුවන හිත අරමුණු ගොඩක පාලනයක් ඇතුව ගෙනිය ගන්න පහසුයි. බුද්ධානුස්සතියත් එහෙම අරහම් බුදු ගුණය ගැන හිතනවා. සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න අර්ථ වශයෙන් හිත යනකොට අර අරමුණෙන් අරමුණට හිත ගෙනියන්න පහසුයි. අනිත්‍ය භාවනාවත් එහෙමයි. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි. ඒකට අර අරමුණෙන් අරමුණට යන්න තියෙන. ආනාපාන සතිය එහෙම නැහැ. ඒකාරම්මන. හුස්ම දිහාම බලාගෙන ඉන්න තියෙනවා. එතකොට අර දුවන හිත එක තැනක තියාගෙන ඉන්නවා කියන එක ලේසි නෑ. හිත පනිනවා සැනේ. ඒ නිසා ආනාපාන සතිය බැලුව බැලමට ලේසි වගේ තිබුණට බුදුහාඳුරෝ දේශනාවේ පෙන්නනවා ආනන්ද හාමුදුරන්ට පෙන්නනවා ආනන්දේ මුට්ටස් සතිස්ස සිහිය ටිකක් අඩු නම් අසම්පජානස්ස නුවණ ටිකක් අඩු කෙනෙකුට ආනාපාන සතියෙන් පටන් ගන්න කියලා බුදුහාඳුර උපදෙස් දෙන්නේ නැහැ කියන්නේ. එහෙමනම් ඔබ මොකද මම ඉස්සෙල්ලාම ඔබට ඔබ කීවේ සමහරු ආනාපාන සතියෙන් තමයි පටන් ගන්න. ඒ කරලා ටික දවසක් භාවනා කරනවා ආනාපාන සතිය වැඩෙන්නේ නැති වුනහම අනේ අපිට බෑ අපේ කර්මය අපිට භාවනා වැඩෙන්නේ නැහැ මට කරා හරි ගියේ නැහැ කියලා වැඩි අතහරිනවා. ඒ නිසා ආනාපාන සතිය වැඩුණ නැත්නම් ඕන තරම් භාවනා තියෙනවා. සමත භාවනා ක්‍රම 40ක් වෙනවා. ඔය රේරුකාණී චන්ද්‍රවිමල නායක හඳුන්වන පොතක් තියෙනවා සමචත්තාරීසක මේ විදර්ශනා භාවනා තියෙනවා සමත භාවනා ගැන තියෙනවා. භාවනා ගැන පොත් තියෙන ඕන තරම්. හොයාගෙන කියවන්න. භාවනාවකට පුරුදු වෙන්න. මොකද ඔබට භාවනාවක් වඩා ගන්න අවශ්‍ය පරිසරය තියෙනවා. ටික. ගොඩාක් වෙලා නෙමෙයි විනාඩි 15ක්, පැය භාගයක් නිදා ගන්න ගිහින් පටන් ගන්න. ඒකට කාලයක් යනකොට තේරෙයි ටික හිත භාවනාව තුළ වැඩෙන හැටි. ඒ නිසා ඔය කරුණු පහ පුරුදු කරන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු පහ වඩන්න. එහෙම වඩාගෙන යනකොට ඒ වඩන්නේ ධර්ම මාර්ගය. සීක බල ධර්මයේ වඩන්නේ. ධර්මාවබෝධයටයි හිත වැඩි. ඒ යන ගමනේ සුගතිය කරමුණු කරගෙන හිතත් වඩන්න. අන්න එතකොට අපි හැම පැත්තෙම ආරක්ෂිත ගමනක් අපි ඉස්සරහට යන්න. අන්නේ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදේ, තුනුරුවන්ගේ ආශිර්වාදේ ඉතින් ඔබ හැම දිනාටම
සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ හැම දිනාගේම පවුල්වල පරම්පරාගත මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. විශේෂයෙන්ම මේ මහී මහත්මයා ඒ වගේම දිනිති ඒ මහත්මිය ඒ වගේම ඒ දියණිය ඒ පවුලේ හැම දෙනාම ඒ විශේෂයෙන්ම මේ දිනිති මහත්මියගේ අම්මා ශ්‍රී ලංකාවේ අපි ගොඩාක් වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා භාවනා වැඩසටහන් වල පින්කම් වලට. ඉතින් ඒ හැම දෙනාම මට කාලයක් තිස්සේ ඉඳන් කැනඩාවට එනවා නම් මෙහෙට එන්න කී ඉතින් ඒ අම්මා හරියට මේ මෙහෙට ඔබට බණ අහන්න අපිව වඩාම්මන ලොකු උත්සාහයක් දැරුවා. ඉතින් ඒ නිසා ඉතින් අම්මටත් ඉතින් මේ හැම දෙනාටම ඔබ සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේ විශේෂයෙන්ම අපේ හාමුදුරන් වහන්සේ විහාරස්ථානයේ සම්බන්ධව කටයුතු කරන සෑම සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මොකද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෝපස්සේවාසෝ